මම මේ රැඳී සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවුඩවිල්ලි පත්තුවේ ඓතිහාසික අම්බට්ඨකෝල ජනපදයේ. දිගම මන්සන්දේ ඉඳලා කිලෝමීටර් පමණ දුරක් ගමන් කිරීමෙන් පස්සේ අප මේ ප්‍රවේශ වුණේ රිදී විහාරයේ ප්‍රධාන ප්‍රවේශය. විහාරයේ 18 වන සියවසේ පුනර්ජීවනය ඇති වුණේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ සහ වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ මැදහත් වුණේ. වාහල් කඩෙන් ඇතුල් වෙලා මහා විහාර පරිශ්‍රයට එන වන්දනාකරුවෙකුට තමන්ගේ දකුණු පසින් මුලින්ම දකින්න ලැබෙන්නේ වරකා වැළඳුව විහාර. දැන් මේ මණ්ඩපයේ කියන කොටසින් නික්මිලා ගිහිල්ලා වරකා වැළඳුව විහාරයේ ප්‍රධාන අංගය වෙන ගර්භගෘහයට ප්‍රවේශ වෙමු. දිනෙන් දින අප්‍රකටව යන දිනෙන් දින අතුරුදන්ව යන ඔබේ උරුමය මගේ උරුමය අපේ උරුමය පිළිබඳ ඔබ දැනුවත් කරන උරුම යාත්‍රාවෙන් අදත් ඔබ සොයාගෙන පැමිණියා. ඔබට මතක නම් පසුගිය සතියේ අපි රැඳී සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවුඩවිල්ලි පත්තුවේ පැරණි අම්බට්ඨකෝල ජනපදයේ ඓතිහාසික රිදී විහාරයේ වරකා වැළඳුව විහාරය. නමුත් වරකා වැළඳුව විහාරය පිළිබඳ අපේ විස්තර කතනය අවසන් කරන්න පසුගිය සතියේ අපිට අවකාශයක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි ඔබට පොරොන්දු වුණා වරකා වැළඳුව විහාරයේ ගර්භගෘහය පිළිබඳ විස්තර වලින් අද ඔබව හමු වන බවට. ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් අදත් අපි සූදානම් වෙන්නේ මේ වටිනා පුරාවිද්‍යා පරිශ්‍රයේ සිට උරුම යාත්‍රාව දියත් කරන්නටයි. හොඳයි. මණ්ඩපයේ ඉඳලා ගර්භගෘහය දක්වා ප්‍රවේශ වෙන්න තියෙන්නේ ශෛලමය දොරටුවකින්. මේ දොරටුවේ දෙපස ව්‍යාජ කුළුණු දෙකක් දකින්න තියෙනවා. මේ ව්‍යාජ කුළුණු ගර්භගෘහයේ වටාම සමාන දුරකින් ස්ථානගත කරලා තියෙන ආකාරය දැක් ගන්න පුළුවන්. ව්‍යාජ කුළුණු කියලා කියන්නේ කුළුණක ආකෘතියෙන් කුළුණක් වගේ පේන්න නිර්මාණය කරන දෙයකට. ඇත්තට මේක කුළුණක් නෙවෙයි. කුළුණක් වගේ පේන්න නිර්මාණය කරනවා. මේ විදිහට ව්‍යාජ කුළුණු නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය විශේෂයෙන්ම අන්තරාල සහ ගර්භගෘහය වටා ව්‍යාජ කුළුණු නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ ඒ වගේම ගම්පල යුගයේදී අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණ විදිහට තිවංක පිළිමය, ඒ වගේම ලංකාතිලකය වගේ පොළොන්නරු යුගයට ඇති ප්‍රතිමා ගෘහවල ඊට අමතරව ගඩලාදිනි විහාරය, උඩනුවර ලංකාතිලකය වගේ ගම්පල යුගයට ඇති පුරාවිද්‍යාත්මක ස්ථානවල මේ ව්‍යාජ කුළුණු නිරූපණ දකින්න තියෙනවා. ඒ ව්‍යාජ කුළුණුත් එක්කම ඊළඟට තියෙන්නේ ශෛලමය උළුවස්ස. මේ ශෛලමය උළුවස්ස ඊ타ත්ම පටු පලාපෙති කැටයම් කරපු තීරුවකින් අලංකාර කරලා තියෙනවා. එතනින් ඇතුල් වෙලා ගර්භගෘහයට එනකොට අපිට එක්වරම දැర్శණය වෙන්නේ ධ්‍යාන මුද්‍රාවෙන් ඒ වගේම වීරාසන ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ගඩොල් සහ මැටි බදාම භාවිතයෙන් නිර්මාණය කරපු මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇත්තම කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මහනුවරගේ වෙන විට පරිමාණ 3කින් බුද්ධ ප්‍රතිමා කිරවීම දකින්න තියෙනවා. කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කියලා. සාමාන්‍යයෙන් කුඩා පරිමාණයි කියලා අපි කියන්නේ අඩි 5කට වඩා අඩු උස ප්‍රමාණයෙන් යුක්ත බුද්ධ ප්‍රතිමා. අඩි 5ක් 10ක් අතර උස ප්‍රමාණයෙන් යුක්ත ප්‍රතිමා මධ්‍යම ප්‍රමාණයේ ප්‍රතිමා කියලා කියනවා. අඩි 10ට වඩා උස ප්‍රමාණයෙන් යුක්ත ප්‍රතිමා
විශාල ප්‍රමාණයක් නැත්නම් මහා පරිමාණයේ ප්‍රතිමා කියලා හඳුන්වන්න පුළුවන්. දැන් මේ ස්ථානයේ නිර්මාණය කළේ කුඩා ප්‍රමාණයේ පිළිමයක්. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ ප්‍රතිමා ගෘහයට මූලික වෙන්නේ ස්වභාවික ලෙන් විහාරයක්. ලෙනක්. ඒ ලෙන ඇතුලේ තියෙන අවකාශය මීට වඩා විශාල කිරීමේ හැකියාවක් නැහැ. මේ ලෙන ස්වභාවයෙන් පළල අඩු ස්ථානයක්. ඒ නිසා මීට වඩා විශාල කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ කුඩා අවකාශයේ ප්‍රමාණවත් වෙන්නේ කුඩා පරිමාණයේ බුද්ධ ප්‍රතිමාවකට. ඒ නිසා ශිල්පීන් තීරණය කරනවා මෙතනදී වැඩ හිටින කුඩා ප්‍රමාණයේ බුදු පිළිමයක් ස්ථානගත කරන්න. සාමාන්‍යයෙන් ලෙන් විහාරවලදී අපිට දකින්න තියෙන්නේ ප්‍රධාන ප්‍රතිමාව විදිහට සැතපෙන පිළිම. මොකද ලෙනක් ස්වභාවයෙන්ම අභ්‍යන්තර ඉඩ අවකාශයේ දිගටි ස්වරූපයක් ගන්නවා. හැබැයි මේ ස්ථානයේ ඒ ලක්ෂණයක් නැහැ. ඒ නිසා මෙවැනි අවකාශයක් අත්‍යන්තයෙන්ම ගැලපෙන්නේ කුඩා ප්‍රමාණයේ හිඳිපිළිම වහන්සේ නමක් ස්ථාපිත කිරීමට. වහන්සේගේ ප්‍රතිමා ලක්ෂණ පැහැදිලිවම 18 19 සියවස්වල ජනප්‍රිය වුණු ප්‍රතිමා ලක්ෂණ. ඒ කිව්වේ මහනුවර යුගයේ සහ පශ්චාත් මහනුවර යුගයේ ප්‍රතිමා ලක්ෂණ. ඒ අනුව එහි පෞරාණිකත්වය පිළිබඳ කිසිදු සැකයක් නැහැ. නමුත් 20 වන සියවස්සේදී මැදහත්කරුවන් විසින් සිදු කරලා තියෙන අනුචිත මැදහත් වීම නිසා මේ වරකාවැළඳුව විහාරයේ ගර්භගෘහය තුල දකින්න තියෙන ප්‍රතිමා කැටයම් සහ සිතුවම් වලට විශාල වශයෙන් හානි සිදු වෙලා තියෙනවා. ඒකට හේතු උනේ මේ මැදිහත්කරුවන්, ඒ ශ්‍රද්ධාවන්ත සංරක්ෂකයන් ඊටාම නූතන වර්ණ, විශේෂයෙන් ලැක වගේ වර්ණ භාවිතා කරලා මේවා පිළිසකර කිරීමට උත්සාහ කිරීම. ඒවැ ප්‍රතිඵලයක් විදිහට මේ ප්‍රතිමාවලත් කැටයම් වලත් විස්තරාත්මක ලක්ෂණ, සියුම් ලක්ෂණ මුළුමනින්ම පාහේ අතුරුදහන් වෙලා ගියා. විශේෂයෙන් මේ හානිය සිද්ධ වුණේ සිතුවම් සඳහා. මහනුවරගේට ඇති සිතුවම් වලින් මේ විහාර මන්දිරය පිරී පැවතුණා. ඒ සිතුවම් මතු පිට ලැක භාවිතා කරමින් නැවත ප්‍රතිවර්ණනය කිරීමට යාම නිසා අර නුවර යුගයට ඇති සිතුවම් වල මූලික හැඩතල, වර්ණ, රේඛා, ඒ ශෛලීන් සියල්ලම නැවත ගොඩනගන්න බැරි මට්ටමින් අතුරුදහන් වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි ස්ථාන පිළිසකර කිරීම ඉතාම හොඳ දෙයක් වුණත් එවැනි මැදහත් වීම වලදී අපි සැලකිය යුතු තරමින් ශාස්ත්‍රීය වෙලා යම් ශික්ෂණයකට අනුව තමයි එවැනි ක්‍රියාකාරකම් වල නිරත වෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ ප්‍රතිමාව සිතුවමින් අලංකාර කරපු ආසනයක් මත ස්ථානගත කරලා තියෙනවා. ඔබට පේන විදිහටම මේ ප්‍රතිමාවට ඉහළින් මකර තොරණක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ ව්‍යාජ කුළුණු මත නැග සිටින මකරුන් දෙදෙනෙක් සහිත මකර තොරණ අර සම්ප්‍රදායික කීර්ති මුඛයකින් සමන්විතයි. එයින් පිටිපස්සේ දකින්න තියෙන්නේ Tamanගේ වමත ඉහළට ඔසවා ගනිමින් අනිත් පස්සෙන් Tamanගේ දකුණත ඉහළට ඔසවා ගනිමින් සිටින බ්‍රහ්ම රූප, දිව්‍ය සහ බ්‍රහ්මීන්ගේ රූප ඔවුන් බුදුන් වහන්සේ පිරිවරා සිටින ආකාරයෙන් නිරූපණය කරලා තියෙනවා. ඊට අමතරව මේ ව්‍යාජ කුළුණු වලට දෙපසින් චාමරධාරී දේව රූප දකින්න පුළුවන්. ඔවුන්ගේ හිස් වටා තිබෙන රැස් මාලා ඔවුන්ගේ දිව්‍යත්වය නිරූපණය කරනවා. ඉතින් මේවට අමතරව අපිට සියුම් ලක්ෂණ අඳුර ගන්න අමාරුයි වරකාවැළඳුව විහාරයේදී මේ දෙපසින් දැක්වෙන ශ්‍රාවක රූප පවා ඊ타ත්ම නූතන විදියට අදක්ෂ සහ නුපුහුණු ශිල්පීන් විසින් පිළිසකර කිරීම වලට ලක් කරලා තියෙන නිසා. ඒ කොහොම වුණත් මම ඔබට කිව්වා මේ ප්‍රතිමා වහන්සේ මුහුණ දීලා ඉන්නේ උතුරු දිශාවට කියලා. එතකොට නැගෙනහිර සහ බටහිර බිත්තිවල තීරු වලට බෙදලා ඒ තීරු වල සූවිසි විවරණ නිරූපණය කරලා තියෙනවා. දැන් සූවිසි විවරණ රිදී විහාරයේ බොහොම ජනප්‍රිය මාතෘකාවක්. විශේෂයෙන් රිදී විහාරයේ පාත විහාරය තුලත් උඩ විහාරයේ මේ විවරණ සිතුවම් දකින්න පුළුවන්. මහා වංශයේත් සූවිසි විවරණ සිතුවම් කරන්න පිළිබඳ දක්වලා තියෙනවා. නමුත් මෙතනදී අර ඉහළ විහාරයේ දකින්න නැති විදිහට ඒ අදාළ සිතුවම තුලම වෙන් කර ගන්නා යම් අවකාශයක ඒ නිරූපණය වන්නේ කුමක්ද කියන කාරණය අකුරින් නිරූපණය කරලා තිනවා.
සාමාන්‍යයෙන් මහනුවරගේ සිතුවම් සම්ප්‍රදායේ ක්‍රම දෙකකට සිතුවමේ තේමාව නිරූපණය වෙනවා. එකක් තමයි සිතුවමට පහතින් වෙනම තීරුවක ඒ සිතුවමට අදාළ තේමාව නිරූපණය කිරීම. දෙවැනි ක්‍රමවේදය සිතුවම තුලම වෙන් කර ගන්න අවකාශයක තේමාව නිරූපණය කිරීම. එතකොට මේ වරකාවැළඳු විහාරය දකින්න හම්බ වෙන්නේ මේ දෙවෙනි ක්‍රමවේදය. කොහොම වුණත් මේ සිතුවම් මහනුවරගේ සිතුවම් ලක්ෂණ බෙහෙවින්ම අතුරුදහන් වෙලා ගියපු නූතනකරණයට ලක් වෙච්ච ප්‍රතිසංස්කරණ උත්සාහයන් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මට මේ ඉදිරිපසින්ම තියෙන උතුරු බිත්තිය හොඳින් නිරීක්ෂණය කළොත් මෙහි දකුණු පසින් සිතුවම් දෙකක් දකින්න තියෙනවා. ඉහළම තීරුවේ තියෙන්නේ දීපංකර බුදුන් වහන්සේගෙන් නීති විවරණ ලැබූ අවස්ථාව. ඒ තීරුවට පහතින් තරමක් විශාල තීරුවක හඳුනා ගැනීමට අපහසු තරමින් විනාශ වෙලා ගියපු තවත් නූතන සිතුවමක් දකින්න පුළුවන්. මේවා පැහැදිලිවම 20 වන සියවසේ මුල් භාගය හෝ දෙවෙනි භාගයේ ආරම්භයේදී නිර්මාණය කරපුවා වෙන්න ඕනේ. ඒ සිතුවමෙන් දැක්වෙන්නේ අර වෙස්සන්තර ජාතකයේ කියවෙන පරිදි වෙස්සන්තර මහරජතුමා විසින් ජූතක බමුණාට තමන්ගේ දරුවන් දෙදෙනා ජාලි සහ ක්‍රිෂ්ණජිනා දන් දුන් අවස්ථාව. ඒ වගේම වම්පස බිත්තියේ ප්‍රභූ රූපයක් දකින්න පුළුවන්. ඒ ප්‍රභූවරයා කවුද කියලා නිශ්චිතවම හඳුනා ගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් මහනුවර යුගයේ ආසන්න පසු කාලයේ සම්ප්‍රදාය වුණේ යම් විහාරයක් ඉදිකිරීම සඳහා හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලිකත්වයේ ගත්ත ස්වාමින් වහන්සේ හෝ ප්‍රභූවරයාව විහාරයේ තුල චිත්‍රණය කිරීම. බොහෝ විට දොරටුවට දෙපසින්. ඉතින් ඒ නිසා අපිට අනුමාන කරන්න පුළුවන් මේ උතුරු බිත්තියේ වම් පැත්තේ චිත්‍රණය කරලා තියෙන ප්‍රභූ රූපය වරකාවැළඳු විහාරයේ පිළිසකර කිරීම සඳහා මූලිකත්වයේ ගත්ත ප්‍රාදේශීය ප්‍රභූවරයෙක් නිරූපණය කරනවා කියලා. මම ඔබට කිව්වා මේ මූර්ති සහ චිත්‍ර බෙහෙවින්ම විනාශයටපත් වෙලා තියෙනවා කියලා. නමුත් මේ සීලිම අරගෙන බැලුවොත් වඩා පැරණි ලක්ෂණ කිහිපයක් ඡායා මාත්‍රිකව අඳුර ගන්න පුළුවන්. දැන් මහනුවර යුගයේදී නිල් භාවිතය ඊ타ත්ම අවමයි. සාමාන්‍යයෙන් රතු, කහ, කළු, අලු වගේ වර්ණ භාවිතා කළාට නිල් වර්ණයේ භාවිතා වෙන්නේ ඊ타ත්ම අවම වශයෙන්. නමුත් රිදී විහාරයේදී නිල් වර්ණයත් වරින් වර භාවිතා කළ තින ආකාරය අඳුර ගන්න පුළුවන්. දැන් මේ වියන හොඳ නිරීක්ෂණය කළොත් මැකේ ගිහින් තිබෙන සිතුවමක් වුණත් ඒ සිතුවම සඳහා භාවිතා කරලා තියෙන නිල් වර්ණයේ අවශේෂ තැන තැන ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ අනිකුත් උඩරට සිතුවම් සම්ප්‍රදාය දකින්න තියෙන විහාරස්ථානවල නැති නිල් පාටක් ඇයි මේ කලාපයේ දකින්න තියෙන කියන එකත් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකට ඇත්තටම හේතුව උනේ උඩරට සිතුවම් සම්ප්‍රදායත් විවිධ කුලවලට බෙදෙනවා. ප්‍රාදේශීය වශයෙන් බෙදෙනවා. මේ කුරුණෑගල ප්‍රදේශයේ මුල් කරගෙන තිබිච්ච චිත්‍ර සම්ප්‍රදාය අපි හඳුන්වන්නේ කුරුණෑගල සම්ප්‍රදාය කියලා. අන්නේ කුරුණෑගල සම්ප්‍රදායේ කටයුතු කරපු ශිල්පීන් නිල් වර්ණය භාවිතා කළා. ඒ නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇති බොහෝ විහාරස්ථානවල උඩරට සිතුවම් දකින්න තියෙනවා. ඒ සිතුවම් වල අපිට නිල් පාට අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ඒක තමයි රිදී විහාරයටත් නිල් පැහැය ලැබීමේ රහස. එහෙමනම් අපි මේ ගර්භගෘහයෙන් ඉවත් වෙලා ඊළඟට මහ විහාරය ප්‍රදේශයට ඔබ රැගෙන යන්න සූදානම් වෙනවා. ප්‍රධාන පූජා ගොඩනැගිලි පිහිටා තිබෙන භූමිය බෙහෙවින් විෂමයි. ඒ නිසා ඒ භූමියේ තිබෙන විෂමතා කළමනාකරණය කරගන්න මේ විහාරයේ නිර්මාතෘවරුන්ට ඒ ප්‍රතිසංස්කරණවාදීන්ට සිදු වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද රිදී විහාරයට එන බැතිමතුන්ට දකින්න ලැබෙන්නේ මලු කිහිපයකට බෙදුණු විහාර පරිශ්‍රයක්. අපි කලින් රැඳී සිටිය වරකාවැළඳු විහාරය තරමක් උස් මළුවක පිහිටා තිබෙනවා. එයින් පසුව මේ අපි රැඳී ඉන්න දෙවෙනි මාලය
ඊටට තරමක් පහතයි. රිදී විහාරයේ පැරණි බෝධීන් වහන්සේ දකින්න හම්බ වෙන්නේ මේ දෙවැනි පහත් මළුවේදී. දැන් ඔබට පේනවා මේ මම රැඳී ඉන්න පියගැට පෙළ පිටුපසින් ඍජුකෝණාශ්‍රාකාර ගොඩනැගිල්ලක්. මහා වංශයේ ඇතැම් තැන්වල විශේෂයෙන් මේ රිදී විහාර ප්‍රතිසංස්කරණයේදී මළු සැකසීම් ආදී ගැන කියනකොට මණ්ඩප කරවීම පිළිබඳව සඳහන් කරලා තියෙනවා. දැන් මේ මණ්ඩපය අද හඳුන්වන්නේ හේවිසි මණ්ඩපය කියලා. අපි දන්නවා විහාරස්ථානයක අස්පර්ශීය උරුමය සම්බන්ධයෙන් වැදගත් වෙන යම් යම් විහාරාංග තියෙනවා, ගොඩනැගිලි තියෙනවා. ඒ විදිහට මේ විහාරයේ තේවා කටයුතු සඳහා භාවිතා කරපු මහා දවුල ආදී තැන්පත් කිරීම සඳහා ඉදි කරපු ගොඩනැගිල්ල හේවිසි මණ්ඩපය කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මේ ගොඩනැගිල්ල ඉදි වෙන්නේ ශෛලමය අදිෂ්ඨානයක් මත කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාල සීමාවේදී. ඒ නිසා අපි රිදී විහාරයේ දකින වර්තමාන ගොඩනැගිලි අතර බෙහෙවින් පැරණි ගොඩනැගිල්ලක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මහනුවර සම්ප්‍රදායයට ගරු කරමින් ඊටාම විශාල ඝනකමකින් යුක්ත බිත්ති සහ දොර කවුළු ආදී භාවිතා කරලා මහනුවර සම්ප්‍රදායේ ජනප්‍රිය පීසි ක්‍රමයේ වෙච්ච බෑවුම් පීසි ක්‍රමය අනුගමනය කරලා පෙතිඋලු සෙවිලි කරලා මේ හේවිසි මණ්ඩපය නිර්මාණය කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි. අපි විහාරයේ සැලසුම් අරගෙන පරීක්ෂා කළොත් මේ හේවිසි මණ්ඩපය එහි ප්‍රධාන දොරින් බැලුව විට මහා විහාරයේ අභ්‍යන්තරයේ තැන්පත් කළ තියෙන ප්‍රධාන පිළිම වහන්සේ දැర్శණය වෙනවා. ඒ කියන්නේ මහා විහාරයේ ප්‍රධාන දොරටුවයි හේවිසි මණ්ඩපයේ ප්‍රධාන දොරටුවයි එකම සරල රේඛාවක පිහිටනවා කියන කාරණේ. හේවිසි මණ්ඩපයේ ඉදි කරලා තියෙන ආකාරය අනුව මේ නිර්මාපකයෝ භූමියේ කළමනාකරණය කිරීම සඳහා දැක්වූ දැඩි අවධානය කැපී පෙනෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ හේවිසි මණ්ඩපයේ අදිෂ්ඨානය භාවිතා කරලා ඒ අදිෂ්ඨානයේ මට්ටමින් වෙනම මළුවක් නිර්මාණය කරලා තිනවා. ඒ අනුව රිදී විහාරයේ දකින්න තියෙන මළුව අතර උස් මළුවක් විදිහට සලකන්න වෙන්නේ මේ හේවිසි මණ්ඩපයත් එයින් එපිට තියෙන මහා විහාරයට අයිති නටබුන් සමූහයත් රඳා සිටින මළුව. ඒ නිසා මෙතනින් ඇතුල් වෙන කෙනෙකුට ඊට පස්සේ ගමන් කරන්න වෙන්නේ ප්‍රධාන විහාරය නැත්නම් මහා විහාරයට. එහෙමනම් අපි දැන් හේවිසි මණ්ඩපයේ ඔස්සේ ගිහිල්ලා මහා විහාර පරිශ්‍රයට ඇතුල් වෙමු. එහෙමත් නැත්නම් පහත විහාර පරිශ්‍රයට ඇතුල්. හේවිසි මණ්ඩපයේ පෙනී ඉන්නේ දෙවෙනි මාලයත් තුන්වෙනි මාලයත් අතර ආරක්ෂකයෙක් විදියට. හරියටම අපිට මේක පේන්නේ වාහල් කඩක් සහිත ආරක්ෂක ප්‍රාකාරයක් වගේ. මේ වාහල් කඩෙන් ඇතුල් වෙලා තුන්වෙනි මළුවට ආවට පස්සේ නරඹන්නට එක්වරම දිස් වෙන්නේ මේ විශාල ගල්ලෙනේ මුදුනේ කටාරමුට පහතින් ඇඳලා තිබෙන චිත්‍රාවලිය. ඇත්තම මේ සිතුවම කරුණු කීපයක් නිසා ශ්‍රී ලංකාවේ කලා ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. පළවෙනි කාරණය තමයි ශ්‍රී ලංකාවේ ලෙන් සිතුවම් පිළිබඳ සාකච්ඡාවකට මේ සිතුවම් මගින් ප්‍රවේශයක් සම්පාදනය කිරීම. කටාරමට පහතින් තිබෙන ප්‍රදේශ සිතුවම් කිරීම, සමහර ලාවට සීලිම් සිතුවම් කිරීම, එහෙමත් නැත්නම් ලෙන්වල අභ්‍යන්තර පෘෂ්ඨ සිතුවම් කිරීම අනුරාධපුර යුගයේ ඉඳලාම සම්ප්‍රදායක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච බවට පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා. දැන් අපි සාහිත්‍යමය සාධකයක් අරගෙන බැලුවොත් අර විසුද්ධි මග්ගේ චිත්ත විසුද්ධිය විස්තර කරන තැනදී චිත්තකුත්ත හාමුදුරුවන්ගේ චිත්ත ශක්තිය විග්‍රහ කරනකොට චිත්ත ඒකාග්‍රතාව විග්‍රහ කරනකොට කුරණ්ඩකලනේ ඇඳලා තිබ්බ සිතුවම් පිළිබඳ කතාවක් ඉදිරිපත් කරනවා. කුරණ්ඩකලනේ වියනේ සත්බුදුවරුන්ගේ අභිනිෂ්ක්‍රමණ චිත්‍ර ඇඳලා තිබුණා. මේ චිත්තකුත්ත හාමුදුරුවෝ අවුරුදු 60ක් ඒලෙනෙහි භාවනානුයෝගීව හිටියත් මේ සිතුවම් දැකලා තිබුණේ. එක්තරා දවසක යම් ගමනක් වඩිමින් ඉන්න ස්වාමින් වහන්සේලා කිහිප නමක් චිත්තකුත්ත හාමුදුරන්ගේ ලෙනට වැඩම කරලා සංවාදයේ නිරත වෙලා ඉන්නවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලා මේ වීණේ තිබ්බ සිතුවම් දැකලා ස්වාමීනි මේ සිතුවම් ඉතාම විචිත්‍රයි කියලා චිත්තකුත්ත හාමුදුරන්ට කියනවා. ඒ කුමන සිතුවම්ද කියලා ඇහුවට පස්සේ වීණේ ඇඳලා තිබිච්ච සත්බුදුරුන්ගේ චිත්‍ර පෙන්වනවා.
ඒ වෙලාවේ චිත්තකුත් හාමුදුරුවෝ කියනවා එවත්නි අවුරුදු 60ක් මේ ලෙනෙහි මම වාසය කළා. අද ඇස් ඇත්ත වුන් නිසා මේ සිතුවම් දැක්ගත්තා කියලා. ඒකෙන් පේන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේදීත් ලෙන්වල අභ්‍යන්තර පෘෂ්ඨ හෝ වියන් සිතුවම් කිරීමේ සම්ප්‍රදායක් තිබුණු බව. දැන් ක්‍රිස්තු පූර්ව යුගයේ පූර්ව බ්‍රාහ්මී ලිපිවල සඳහන් වෙනවා ඇතැම් ලෙන් හඳුන්වන්න ලපන ලෙනේ කියන වචනේ. ලපන කියලා කියන්නේ ආලේපනය කරන ලද කියන අර්ථය. ආලේපනය කරන ලද කියලා කිව්වේ වර්ණ ගන්වන ලද, හෙවත් සිතුවම් කරන ලද. ඉංග්‍රීසියෙන් නම් painted cave කියලා කියන්න පුළුවන්. එතකොට ඒ වගේ ලෙන් සුඛෝපභෝගී ලෙන් විදිහට, විශේෂ ලෙන් විදිහට සැලකුවා. ඔබ අනුරාධපුරයේ වර්තමානයේ වෙස්සගිරිය කියලා හඳුන්වන ක්ෂේත්‍රයට ගියොත් ඒ ක්ෂේත්‍රයේදීත් ඔබට මේ සිතුවම් කරන ලද ලෙන් පෘෂ්ඨ දකින්න පුළුවන්. සමහර ලාවට ඒ වගේ ලෙන් ස්ත්‍රායනයාතින් ඉහළ මට්ටමක පසුවන භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහා ලබා දුන්නා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්ථානීය අලංකරණීය සැලසීම සඳහා භාවිතා කළා වෙන්න පුළුවන්. දැන් සීගිරියේ නයිපෙන ගුහාවත් එහෙම ලෙනකට උදාහරණයක්. ඒ වගේම සීගිරියේ පබ්බතාරාමයේ ආශ්‍රිතව තියෙන ලෙන් වලත් අභ්‍යන්තර පෘෂ්ඨ සිතුවම් කරන්නට ලක් කරලා තියෙනවා. නමුත් දැන් මේ රිදී විහාරයේ දකින්න තියෙන සිතුවම් ඊට තරමක් වෙනස්. මේ චිත්‍රාවලිය පිළිබඳ මහාවංශයේ රිදී විහාර ප්‍රතිසංස්කරණය යටතේ ඍජුවම සඳහන් නොවුනත් එහි දැක්වෙන එක් සටහනක් අපිට යම් අනුමානයක් ඇති කරනවා. ප්‍රධාන ලෙනේ අභ්‍යන්තරයේ නිර්මාණය කරපු චිත්‍ර මූර්ති ආදිය පිළිබඳව විස්තර කිරීමෙන් පස්සේ මහාවංශ ලේඛකයා මේ මතුලෙනෙහි අඳිනා ලද සිතුවම් පිළිබඳ සඳහන් කරනවා. ඇත්තටම ඔහු කියන්නේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු 500ක් මහරහතුන් පිරිවරා සිටින බුද්ධ ප්‍රතිමාවක් කෙරෙව්වා කියලා. එහෙම කිව්ව වුණත් වර්තමානයේ රිදී විහාරයේ පූජා වස්තු අතර ඒ ඉදිකිරීම අතර එවැනි ප්‍රතිමාවක් හෝ එවැනි සිතුවම් සමූහයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඇතැම් වෙලාවට මහාවංශකරුවා අපිට ඉඟි කළේ මේ ලෙනේ කටාරමට පහතින් විශාල පෘෂ්ඨයක ඇඳ තිබූ බවට සාධක තිබෙන මේ බුද්ධ රූපය සහිත භික්ෂුන් වහන්සේලාගේ සිතුවම් වෙන්න පුළුවන්. මේ වෙන විට අව්‍යසිය ආදියට හසු වීමෙන් නොයෙකුත් හේතු නිසා අභ්‍යන්තර සහ බාහිර හේතු නිසා මේ චිත්‍රාවලිය සෑහෙන දුරට ජීර්ණ තත්ත්වයට පත් වෙලා තිනවා. ඒ වුණත් එහි මධ්‍යගතව ඉහළ මධ්‍යගතව විතර්ක මුද්‍රාවෙන් යුක්තව වීරාසනයෙන් වැඩ ඉන්න හිඳි බුද්ධ රූපයක සිතුවමකුත් ඊට පහතින් දෙපසට රහතන් වහන්සේලාගේ චිත්‍රාවලියකුත් අපිට දකින්න පුළුවන්. දැන් මහාවංශයේ තියෙන්නේ පටිමා කියන වචනේ. පටිමා කියන වචනේ පාවිච්චි කරන්නේ ප්‍රතිමා හඳුන්වන්න. පිළිම කියන සිංහල වචනේ, ප්‍රතිමා කියන සංස්කෘත වචනේ, පාලි රූපය තමයි පටිමා කියලා කියන්නේ. ඒතර අපිට එකපාරටම හිතේ මැවෙන්නේ ප්‍රතිමාවක්. ඒ වුණාට වංශ කතාවේ නොඑක් තැන්වල පටිමා කියන වචනය නැත්නම් ප්‍රතිමා කියන වචනය සිතුවම් හැඳින්වීම සඳහා භාවිතා වෙලා තිනවා. අපි ප්‍රතිමා රූප කියලා කියන්නේ. ප්‍රතිමා රූප කියන එකෙන් අදහස් වෙන්නේ සිතුවම්. එතකොට මේ සිතුවම හඳුන්වන්නත් පටිමා කියන වචනය භාවිතා කිරීම අපේක්ෂා කරන්න පුළුවන් තත්වයක්. දැන් මේ විදිහට කටාරමට පහතින් විශාල ශිලා පෘෂ්ඨයක් චිත්‍රණය කිරීම පිළිබඳ අපි දන්නා ප්‍රකට උදාහරණය ලැබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 2-3ක් පමණ ආසන්නයේ තියෙන හිඳගල රජමහා විහාරය. හිඳගල රජමහා විහාරයේත් ප්‍රධාන ලෙනේ කටාරමට පහතින් විශාල පෘෂ්ඨයක මේ විදිහටම චිත්‍රාවලියක් දකින්න ලැබුණා. ඒකේ නිරූපණය වුණේ බුදුන් වහන්සේ බැහැ දකින්න ශක්‍රයා ඉන්ද්‍රසාල ගුහාවට වැඩම කරපු අවස්ථාව කියලායි මහාචාර්ය පරණවිතාන පැහැදිලි කළේ. නමුත් ඒ සිතුවම මහනුවර වඩා බොහෝ පූර්ව කාලයකට අයිති. ඇත්තම කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 6-7 වගේ සියවස් වලට තමයි හිඳගල සිතුවම අයිති වෙන්නේ. පසු කාලිනව ඇතිවෙච්ච ගින්නක් හින්දා ඒ සිතුවමත් අපිට අහිමි වෙලා ගියා. දැන් මේ රිදී විහාරයේ දකින්න තියෙන සිතුවේ අපිට දකින්න ලැබෙන්නේ ඉහළ තලයේ මධ්‍යගත වැඩ සිටින බුදුරුවක්. සාමාන්‍යයෙන් මහනුවර යුගයේදී අපි මහනුවර සම්ප්‍රදාය කියන සිතුවම් ශෛලියට අනුකූල වෙන විදිහට නිර්මාණය කරලා තියෙන බුදු රූපයක්. උන්වහන්සේ දකුණතින් විතර්ක මුද්‍රාව නිරූපණය කරනවා. දැන් විතර්ක මුද්‍රාව කියලා අපි අදහස් කරන්නේ බුදුන් වහන්සේගේ දේශනා විලාසය පෙන්눔 කරන නැත්නම් ගැඹුරු දහම් කරුණක් විග්‍රහ කරන ආකාරය පෙන්눔 කරන මුද්‍රාව.
ඒ වගේම උන්වහන්සේගේ ආසන ක්‍රමය ලංකාවේ බෙහෙවින්ම ජනප්‍රිය වෙච්ච ආසන ක්‍රමය වෙන වීරාසන ක්‍රමය. නමුත් මේ බුදු රූපය ගැන උගතුන් වඩාත් සාකච්ඡා කරන්නේ ওই හේතු නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ අනුරාධපුර යුගයේ ඉඳන්ම සිතුවම් කරණයේදීත් ප්‍රතිමාකරණයේදීත් මනුෂ්‍ය රූප විශේෂයෙන්ම බුද්ධ රූප ඒ වගේම දේව රූප ආදී නිර්මාණය කිරීමේදී දැඩි සැලකිල්ලක් යොමු කළා. දැඩි අවධානයක් යොමු කළා. ඒවා විකෘත වීමෙන් වැළැක්වීම සඳහා ඒ අය නොයෙකුත් උපක්‍රම අනුගමනය කළා. මේ தත්ත්වය මහනුවර යුගයේදීත් ඒ ආකාරයෙන්ම දකින්න තිබුණා. සාමාන්‍ය පුද්ගල රූප වලට වඩා බුද්ධ රූප සහ දේව රූප ආදී නිර්මාණය කිරීමේදී පරිමාණය පිළිබඳ මේ අය දැඩි සැලකිල්ලක් දැක්වූ බව පේනවා. ඇතැම් වෙලාවට පරිමාණය වෙනස් වුවොත් විකෘති ලක්ෂණ ඇති වෙන නිසා එවැනි විකෘති බුද්ධ රූප විකෘති දේව රූප ආදී නිර්මාණය කිරීම වස් වැඩිම සඳහා හේතු වන ක්‍රියාවක් වශයෙන් ඔවුන් විශ්වාස කළ නිසා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපේ රටේ බුද්ධ ප්‍රතිමාකරණයට අදාළව මූලධර්ම සම්පාදනය කරලා තියෙන මූලාශ්‍රය කීපයක් තියෙනවා. දැන් මංජුශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍රය එයින් එකක්. ඊට අමතරව සාරිපුත්තය නමින් අපි හඳුන්වන පැරණි මූලාශ්‍රයත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරණය සඳහා අවශ්‍ය කරන මිනුම් ප්‍රමාණ ආදිය ලබා දෙන එක් පොතක්. මුල් කාලේ ඉඳලම බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළේ තාල සම්ප්‍රදායට. අපි දන්නවා නවතාල, දසතාල, ඒ වගේම උත්තම දසතාල ආදී වශයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරණයේදී තාල විවිධ මට්ටම් වලින් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් තාල එකක් කියලා හැඳින්වුවේ මේ නළලේ ඉහළ කෙස් වැඩෙන ආසන්න ස්ථානයේ ඉඳලා නිකට දක්වා වන ප්‍රමාණය. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ශරීරය, ඒ කියන්නේ නිරෝගී පුද්ගලයෙක්ගේ ශරීරය තාල 7ක් විදිහට අපි ගණන් බලනවා. ඒ කියන්නේ මුහුණ වගේ 7 ගුණයක්. ඊට වඩා වැඩි වුණොත් හෝ අඩු වුණොත් ඒක විකෘති ලක්ෂණ ඇති වෙන්න බලපාන හේතුවක් වෙනවා. මේ විදිහට වඩා උසස් මට්ටමේ ප්‍රතිමා සහ ප්‍රතිමා රූප නිර්මාණය කිරීම සඳහා ශිල්පීන් තාල ක්‍රමය අනුගමනය කළා. දැන් ඒ විදිහට මිනුම් ලබාගත් ක්‍රමවේද දක්වන නිදර්ශන අතිශයින්ම විරලයි. සාමාන්‍යයෙන් උගතුන්ගේ කාර්යභාරය වෙන්නේ ඒ අය නිතරම උත්සාහ කරන්නේ ප්‍රතිමාවක් අරගෙන ඒ ප්‍රතිමාව මැනලා මොන වගේ තාල භාවිතා කරලා තිනවාද කියලා අදහසකට එන එක. නමුත් ඊටම සුළු නිදර්ශන කීපයක් අපිට තිබෙනවා. ඒ අය රූප නිර්මාණය කිරීමේදී පරිමාණ සකසා ගැනීම සඳහා භාවිතා කරපු උපක්‍රම පිළිබඳ දැනගන්න. ඇත්තටම මේන් වඩා පැරණි නිදර්ශනය ලැබුණේ මිහින්තලේ හඳුනා නොගත් දාගැබ කියලා හඳුන්වන වර්තමානයේදී ගිරිභණ්ඩ චේතිය කියලා හඳුන්වන ස්තූපේ ධාතු ගර්භ සිතුවම් අතර තිබිලා. දැන් මේ සිතුවම් වර්තමානයේ මිහින්තලේ කෞතුකාගාරයේ දැක බලා ගන්න පුළුවන්. ඊටත් වඩා ඊටම පැහැදිලි උදාහරණය අපිට ලැබෙන්නේ රිදී විහාරයෙන්. ඒ මේ මගේ ඉදිරිපිට ගල්ලෙනේ කටාරමට පහතින් ඔබ දකින බුද්ධ ප්‍රතිමා සිතුවමයි. මේ සිතුවම හොඳින් නිරීක්ෂණය කළොත් මේ සිතුවම මෑත කාලේ සංරක්ෂණය කරලා තියෙනවා. ඒ සිතුවම හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනේවි ඒ බුද්ධ ප්‍රතිමාවේ අවශ්‍ය මිනුම් ප්‍රමාණ සටහන් කර ගැනීම සඳහා චිත්‍ර ශිල්පීන් විසින් සිරස් සහ තිරස් රේඛා භාවිතා කරලා තියෙන ආකාරය. දැන් චිත්‍රයක් සඳහා නම් මේ ආකාරයට සිරස් සහ තිරස් රේඛා භාවිතා කරන්න පුළුවන්. නමුත් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී ඒ සඳහා බිත්තියේ ඇඳෙන සිරස් හෝ තිරස් රේඛා වෙනුවට ඒ අදාළ උස ප්‍රමාණ සහ පළල් ප්‍රමාණ දැනගැනීම සඳහා විශේෂ යන්ත්‍රයක් භාවිතා කළා. අපි ඒකට කියනවා ලඹතටුව කියලා. එතකොට මේ ලඹතටුව භාවිතා කරමින් එක් එක් ඉන්ද්‍රියන් සඳහා ලඹ සම්බන්ධ කිරීම මගින් අවශ්‍ය කරන පරිමාණ ඔවුන් ලබා ගත්තා. මේ පිළිබඳ ඉතා වටිනා විස්තරයක් ආනන්ද කුමාරස්වාමී මහත්මයාගේ මධ්‍යකාලීන සිංහල කලා කෘතියේදී ඔබට දැක ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. එතකොට මේ සිතුවමේ මේ බුද්ධ රූපයට අමතරව ඊට පහළින් තියෙන මේ රහත් රූපාවලියත් වැදගත්. එතකොට රහතන් වහන්සේලා සිතුවම් වල නිරූපණය කරන සම්මත ක්‍රමවේදයක් නුවර යුගයේදී භාවිතා වුණා. උන්වහන්සේලා බොහෝ විට නිරූපණය කරන්නේ පාර්ශ්වගතව සිටගෙන Tamanගේ වමතින් යම් පුෂ්පයක්, ඒක ඇතැම් විට නෙළුම් මලක් වෙන්න පුළුවන්, ඇතැම් විට සපු මලක් වෙන්න පුළුවන්, සමහර අවස්ථාවලදී වැටගේ මලක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ යම් පුෂ්පයක් අතින් දරා ගනිමින් අනෙක් අත තමන්ගේ ශරීරයට සමාන්තරව පහත හෙළමින් සිටගෙන සිටින ආකාරයට. එතකොට මෙතනත් අපිට දකින්න හම්බ වෙන්නේ ඒ සිතුවම් ශෛලියම තමයි. උන්වහන්සේලා තමන්ගේ වමතින් යම් පුෂ්පයක් දරාගෙන පාර්ශ්වගතව
හැරී සිටිනවා. ඒතර උන්වහන්සේලාගේ රහත් භාවය අංගවන්න උපක්‍රම දෙකක් මේ ශිල්පීන් භාවිතා කරලා තියෙනවා. ඉන්න එකක් තමයි හිස වටා නිරූපණය කරලා තියෙන රැස්මාලාව. එයින් උන්වහන්සේලා සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා නොවන බවත් යම් උත්තරීතර තත්වයක් ඇති කරගත්ත කණ්ඩායමක් බවත් අපිට ඉඟි කරනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා සමූහයක් එක ළඟ අඳිනකොට කෙනෙකුගෙන් තවත් කෙනෙක් වෙන් කර දැක්වීම සඳහා ඔවුන් වර්ණ ප්‍රභේද භාවිතා කරනවා. නමුත් අපිට මෙතෙන්දී ඒක පැහැදිලිව අඳුර ගන්න බෑ. මේ සිතුවම් වල වර්ණ සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා ගිහින් තියෙන නිසා මේ පිළිබඳ මත දෙකක් තියෙනවා. සමහරව විශ්වාස කරනවා මේක අර්ධ වශයෙන් නිම කළ සිතුවම් කැබැල්ලක් කියලා. තවත් සමහර අය කියන විදිහට නම් සම්පූර්ණ සිතුවම ඇඳට පස්සේ අවුවැසි සුළං ආදී නිසා වර්ණ පිලිසී යාමකට ලක් වෙලා බාහිර තද රේඛා පමණක් මෙතන ඉතුරු වෙලා තියෙනවා කියලා කියනවා. ඒ කොහොම වුණත් දෙවෙනි උපක්‍රමය තමයි උන්වහන්සේලා වලාකුළු වලින් මතුවන ආකාරයට නිරූපණය කිරීම. ඇත්තම වලාකුළු වලින් අදහස් කළේ උන්වහන්සේලා අභ්‍යවකාශයේ වැඩ සිටුමා කියන එක නෙවෙයි. උන්වහන්සේලා 이르දිමත් පුද්ගලයන් බව, අභිඥාලාභී පුද්ගලයන් බව. ඒ නිසා රහත් රූප දැක්වීමේදී අනුගමනය කරපු ඒ සම්මත ක්‍රමවේද මේ රිදී විහාර සිතුවමිනුත් අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මළුවේ මගේ ඉදිරිපසින් විසිරලා තියෙන තවත් නටබුන් සමූහයක් දකින්න පුළුවන්. ඒ අතරතුරේ තියෙනවා නොයෙකුත් වර්ගයේ ගල් කණු කැබලි. ඒ වගේම විශේෂයෙන් පා දොනි ගැන අපි සිහිපත් කරන්න ඕනේ. අනුරාධපුර යුගයේ ඉඳන් අපි ඔබට නොයෙක් අවස්ථාවල පෙන්වුවා පූජනීය සිද්ධාස්ථාන වලට ඇතුල් වීමේදී පා දෝවණය කිරීම පිණිස පූජනීය ගොඩනැගිලි ඉදිරිපිට තැන්පත් කරලා තියෙන ජල බඳුන්. මේවා පා දොනි නැත්නම් පා දෙනි කියලා ශිලාලේඛනවල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කැසිකිලි ගල් වල නටබුන්, අත්තිවාරම් ගල් නැත්නම් අදිෂ්ඨාන ගල් වල නටබුන් සහ විවිධ ගොඩනැගිලි වලට අයත් වුණා කියලා හිතන්න පුළුවන් පාදම් ගල් වර්ග. රිදී විහාර ප්‍රසංස්කරණ විස්තරය තුල මේ නටබුන් පිළිබඳ අදහසක් ඇති කරගන්න ප්‍රමාණවත් වෙන ඉඟි සම්පාදනය කරලා දීලා තියෙනවා. මහාවංශය අපිට පැහැදිලිව විස්තර කරනවා කොහොමද කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ කාලෙදී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රිදී විහාරය ප්‍රසංස්කරණය කළේ කියලා. එතෙන්ද කියනවා උන්වහන්සේ එතෙක් නටබුන් වෙලා තිබිච්ච විහාර වල බිත්ති මුලින් උපුටා දැම්මා කියලා. ඒ කිව්වේ සම්පූර්ණයෙන්ම ඉවත් කළා කියලා. අපි දන්නේ නැහැ සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉවත් කළේ මොනවද කියලා. ඒ බිත්ති වල තිබුණේ මොනවද කියලා. උන්වහන්සේ බිත්තිත් එක්ක ඒවට සම්බන්ධ කරලා තිබ්බ අවශේෂ ගල් කණු ආදියත් ඒ විහාර වලට අදාළ අවශේෂ නටබුන් ආදියත් ඉවත් කළාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බොහෝ දුරට මේ මළු වල තැන තැන දකින්න තියෙන නටබුන් ඒ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් විහාර ප්‍රසංස්කරණයේදී ඉවත් කරන ලද වඩා පැරණි විහාර වලට ඇති නටබුන් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඒ නටබුන් පිළිබඳ අවධානය යොමු කිරීමත් රිදී විහාරයේ වන්දනාවට එන බැතිමතුන්ගේ ඒ වගේම විශේෂයෙන් මේ ස්ථානයේ අධ්‍යයනය කරන්න එන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන බවට කිසිම සැකයක් නැහැ. අපි ඊළඟට මේ ස්ථානයේ ඉඳලා මේ පාත විහාරය එහෙමත් නැත්නම් මේ මහා ලෙනේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න සූදානම්. ඒ අභ්‍යන්තරයට ඇතුල් වෙන්න තියෙන්නේ ප්‍රධාන දොරටුවෙන්. මේ දොරටුව දකුණු දිශාවට මුහුණලා පිහිටා තියෙනවා. එතකොට අපි නැවත වතාවක් ඔබට මතක් කරනවා නම් මම මේට කලිනුත් සිහිපත් කළා සාමාන්‍යයෙන් විවෘත භූමියක අලුතින්ම ඉදිකරන ලද ප්‍රතිමා ගෘහයක් සම්බන්ධයෙන් නම් තත්ත්වය මීට වෙනස්. එතෙන්දී බොහෝ වෙලාවට වාස්තු විද්‍යාඥයෝ උත්සාහ කළා ප්‍රතිමා ගෘහයේ ප්‍රධාන දොරටුව නැගෙනහිර පැත්තට මුහුණ දාන්න. නමුත් මේ වගේ ලෙනක එහෙම කරන්න බෑ. මොකද ලෙනක් කියලා කියන ස්වභාවික පිහිටීමක්. ඒ නිසා අපිට අවශ්‍ය දිශාවට දොරටුව යොමු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ලෙනෙහි දොරටුව යොමු වී තිබෙන දිශාවට ප්‍රධාන දොරටුව නිර්මාණය කිරීමට ඔවුන්ට සිදු වෙනවා. ඒ නිසා රිදී විහාරයේ මහා ලෙනේ නැත්තම් මේ පාත විහාරයේ ප්‍රධාන දොරටුව යොමු වෙන්නේ දකුණු දිශාවට. ඒ කාරණයක් දැනගෙන අපි දැන් ප්‍රවේශ වෙමු මහා විහාරයේ ප්‍රධාන ප්‍රවේශ ద్వාරයේ සමීපයට.
පසු කරමින් මම ප්‍රවේශ වුණේ මහලෙනෙහි ප්‍රධාන දොරටුව සමීපයට. දැන් මේ ලින හඳුන්වන්නේ මහලෙන කියලා. එහෙමත් නැත්නම් පාත විහාරය කියලා. සමහරු මේකට මහා විහාරය කියලාත් කියනවා. ඇත්තටම මේ මහලෙන කියන වචනය ක්‍රිස්තු පූර්ව යුගයේ ඇතැම් ලෙන් ලිපිවලත් දකින්න පුළුවන්. ලෙනක නම විදියට මහ කියන විශේෂණය එකතු කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රමාණාත්මක විශාලත්වය. දැන් මේ ස්ථානයේ අඩුම ගානේ ලෙන් 3ක්වත් අපිට දකින්න පුළුවන්. මේ අපි රැඳී ඉන්න ස්ථානය ආශ්‍රිතව. ඒතර ඒ ලෙන් අතරින් වඩාත් විශාලම ලෙන තමයි මහලෙන. ඒ විතරක් නෙවෙයි. පූජනීයත්වය අතින් සැලකුවොත් එහෙම අනෙක් ලෙන් වලට වඩා වැඩි පූජනීය භාවයක් සහිත වස්තුන් තැන්පත් කරලා තියෙන්නේ මේ මහලෙන ඇතුලේ. ඒ නිසා එය සදහැවත් වන්දනා කරුවන් අතර බොහෝම ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. දැන් අද අපි මේ ලෙන දකින්නේ මහනුවර යුගයේදී වැඩි දියුණු කරන ලද ප්‍රතිමා ගෘහයක් විදියට. නමුත් මේ ලෙනෙහි පරිණාමය සලකා බැලුවොත් අපිට ඊට වඩා බොහොම ඈතට ගමන් කරන්න සිද්ධ වෙනවා. අර ඔබ මීට පෙර දුටුව කටාරමට පහතින් ඇඳ තිබූ සිතුවම් තලේ ඔබට මතක ඇති. අන්න එතන දකින්න ලැබුණු කටාරමත් මේ අනෙක් ලෙන් වල දකින්න ලැබෙන කටාරමුත් අනුරාධපුර යුගයේ විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 2 ක්‍රිස්තු පූර්ව 1 වගේ ඈත කාලයට දිව යන බවට පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා. ඒ අනුව මුල්ම කාල සීමාවේදී මේ ලෙන් භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථාන විදිහට භාවිතා වුණා. ඊටත් පෙර ආතුව. ඒ කියන්නේ ඇතැම් විට ප්‍රාග් මහින්ද යුගයේදී මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනත් පෙර ආතුව මේ ලෙන් පුද්ගල හිමිකාරීත්වයේ යටතේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් අපි මේ මහා ලෙන සමීපයේ දක්නට ලැබෙන පූර්ව බ්‍රාහ්මී ලිපි එකත් මේ ලෙනේ හිමිකාරීත්වය දක්වලා තියෙන්නේ පරුමක අබේට අයිති බවයි. ඒ කියන්නේ අබේ නැමැති පරුමකවරයාට අයිති බවයි. ක්‍රිස්තු පූර්ව යුගයේ පරුමක කියන ඨානාන්තරය රජු හැරුණු විට ඊළඟට දේශපාලන ස්තරායනේ ඉහළම තනතුරක් විදියටයි සැලකුණේ. ඇත්තරම පරමුකුරුන්ගේ ප්‍රධානියෙක් තමයි රජ බවට පත් උනේ. ඒ නිසා තමයි පසු කාලීනව රජවරුන්ට මපුරුමුක නැත්නම් මපුරුමුකා කියලා කියන්නේ. පරුමකයන්ගේ ප්‍රධානියා කියන අර්ථය. ඒතර අපිට පේනවා මේ ලෙන් මුල් කාලයේදී පරුමක අබේ යටතේ පැවතුණු බව. ඇතැම් විට ඔහුගේ මැදහත් වීමෙන් මේවා භික්ෂුන් වහන්සේලාට පූජා කළා. එන්පසු භික්ෂුන් වහන්සේලා මේ ලෙන්වල වාසය කරන්නේ නැති. බොහෝ දුරට උන්වහන්සේලා මේ ලෙන්වල වාසය කළේ වස් කාල සීමාව ඇතුළත. දැන් පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන විදිහට භික්ෂුන් වහන්සේලා ලෙන් විහාර භාවිතා කළේ බොහෝ දුරට වස් කාලය ගත කිරීම සඳහායි. එයිනුත් කාලයකට පස්සේ ඇතැම් විට අනුරාධපුර යුගයේ දෙවෙනි භාගය වෙනකොට මේ ලෙන් ප්‍රතිමා ගෘහ බවට පරිවර්තනය වෙන්නේ නැති. දැන් මේ මහලෙන ඇතුළෙත් දකින්න තියෙන ඇතැම් ප්‍රතිමාවක් අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ 7-800 වස් වලට. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයට අයිති. ඒකෙන් පේනවා මේ ලෙන් පසු කාලයේදී භික්ෂු වාසස්ථාන වලින් ඉවත් වෙලා ප්‍රතිමා ගෘහ බවට පරිවර්තනය වුණා කියලා. එයිනුත් පසුව පොළොන්නරු, යාපහු, ගම්පල ආදී යුග පසු කරමින් මහනුවර යුගයේදී මේ ප්‍රතිමා ගෘහ නැවත මහා පරිමාණ සංවර්ධනයකටපත් වුණා. ඒ ක්‍රිස්තු වර්ෂ 18 වන සීවසයේදී විශේෂයෙන් 1753 වර්ෂයට පසුව සර්ණංකර සංඝරාජ හිමියන්ගේ මැදහත් වීමෙන් උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් දැන් මේ ලෙනෙහි නැත්නම් මේ ලෙන් ප්‍රතිමා ගෘහයේහි ප්‍රධාන දොරටුව මුහුණ දීලා තියෙන්නේ මම පෙර සඳහන් කළා වගේම දකුණු දිශාවට. ඒතර මම මේ රැඳෙන ස්ථානයේ තියෙන්නේ ඒ දකුණු දිශාවේ තියෙන ප්‍රධාන දොරටුවේ පියගැට පෙළ. මේ පියගැට පෙළේ දෙපස්ස බැලු බැලමටම අනුරාධපුර යුගයේ අවසන් භාගයට හෝ පොළොන්නරු කාල සීමාවට අයිතිය කියලා කියන්න පුළුවන් තරමේ කොරවක් ගල් දෙකක් දකින්න තියෙනවා. ඒ නිසා ඊටාම පැහැදිලි මේ ලෙන ආශ්‍රිත සංවර්ධන කටයුතු අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සහ ඇතැම් විට පොළොන්නරු යුගයේ මුල් භාගයේදී සිද්ධ වෙලා තියෙන බවට. නමුත් ඒවායේ සියුම් කැටයම් සෑහෙන දුරට ගෙවිලා ගිහිල්ලා අද කැටයම් රහිත තත්වයකටපත් වෙලා තියෙනවා. නමුත් සියුම්ම පරීක්ෂා කරලා බැලුවොත් අර සම්භාව්‍ය ශෛලියේ මකර මුහුණුවල ලක්ෂණ ඡායා මාත්‍රිකව මේ කොරවක් ගල් වල දැක් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම පසු කාලීනව එකතු කරපු වැතරගත් සිංහ මූර්ති මෙතන දකින්න පුළුවන්. මේ සිංහ මූර්ති දැක ගමන් අපිට මතක් වෙන්නේ
කුරුණෑගල සම්ප්‍රදායේ සිංහයා නිරූපණය කිරීමේ ශෛලිය ඔබ පාදිනිය රජමහා විහාරස්ථානයට ගොස් තිබෙනවා නම් ඒ පාදින රජමහා විහාරයේ ප්‍රතිමා ගෘහයේ පිටත බිත්තිවල ඉහළින් මෙවැනි සිංහ රූප වර්ණ ගැන්වූ මෙවැනි සිංහ රූප විශාල ප්‍රමාණයක් තැන්පත් කර තිබෙන ආකාරය දකින්න පුළුවන්. මේ පියකට පේලිය නැගගෙන එනකොට දවන්ත දවමය උළුවස්සකින් සමන්විත ප්‍රධාන දොරටුව දකින්න පුළුවන්. ඇත්තටම මේ ලෙනේ මහනුවර සම්ප්‍රදායේ වඩාත් ජනප්‍රිය වෙච්ච පළ 4 පියසි ක්‍රමය අනුව යමින් නිර්මාණය කරපු පියස්සක් දකින්න තියෙනවා. නමුත් ඒ පියස්සේ පැති දෙකක් ආවරණය වෙන්නේ ගල් වියනෙන්. ඒ නිසා නිර්මාණ ශිල්පීන්ට පැති දෙකක් පමණයි ආවරණය කරන්න සිද්ධ වුණේ. ඒ නැගෙනහිර පැත්ත සහ දකුණු පැත්ත. එතකොට ලෙනට ඇතුල් වෙන්න තියෙන ප්‍රධාන දොරටුව වුන් ඊටාම අලංකාර මකර තොරණකින් සහ සිතුවම් වලින් සමන්විත කරලා ඒ මකර තොරණ සහිත දොරටුව සහ මේ මා ඉදිරියේ තියෙන දොරටුව අතර කලාපය යමෙකුට ප්‍රදක්ෂිනා කිරීමට හැකිවෙන පරිදි ගමන් මාර්ගයක් නැත්නම් ගමන් පථයක් සහිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ පිටත බිත්තිය ඊ타ත්ම අලංකාර ලෙස වර්ණ ගැන්වූ බීරලු වැටකින් සමන්විත කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ බිත්ති නිර්මාණය කිරීම එක් පැත්තකින් අලංකරණයටත් අනිත් පැත්තෙන් අවකාශයේ කළමනාකරණය කිරීමටත් විතරක් නෙවෙයි තවත් කාර්යභාරයක් ඉටු කළා. ඒ තමයි මේ අභ්‍යන්තරයේ තියෙන චිත්‍ර සහ වර්ණ ගැන්වූ සිතුවම් විශේෂයෙන්ම අනවශ්‍ය හිරුවලින් ඒ වගේම අනවශ්‍ය තෙතමනින් ආරක්ෂා කිරීම. ඒ නිසා මේ පිටත බිත්ති එක පැත්තකින් අභ්‍යන්තර කලා නිර්මාණවල ආරක්ෂකයෙක් විදියටත් ක්‍රියා කරන බව අමතක කරන්න හොඳ නැහැ. ඒතර මේ දැව උළුවස්ස නෙළුම් පැති මෝස්තර කැටයමින් සහ ලියපත් කැටයමින් අලංකාර කරලා තිනවා. මේ සම්ප්‍රදායට අයිති උළුවහු අපිට බොහෝ දුරට දැක් ගන්න පුළුවන් මහනුවර ඔය මල්වතු මහා විහාරයේ ගෘහ නිර්මාණ සහ වාස්තු විද්‍යාව අධ්‍යයනය කරනකොට. එහෙමනම් දැන් අපි මේ ප්‍රධාන දොරටුවෙන් ප්‍රවේශ වෙලා මකර තොරණ සහිත ద్వාරයේ වෙත ප්‍රවේශ වෙන්නයි සූදානම් වෙන්නේ. බෞද්ධ විහාර ආශ්‍රිතව දැකිය හැකි මකර තොරණ අතර කලාත්මකම යයි කිව හැකි මකර තොරණ දෙකක් රිදී විහාරයේදී දකින්න පුළුවන්. ඒ අතරින් එකක් තමයි මගේ මේ පස්බිමෙන් ඔබට දකින්න තියෙන්නේ. අපි මීට පෙර ආතුව ඔබට පැහැදිලි කළා වගේ පහත විහාරයේ නැත්තම් මේ මහලෙනට ඇතුල් වෙන ප්‍රධාන දොරටුවේ දෙපසින් තමයි මේ මකර තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. මීට වසරකට හෝ දෙකකට පෙර මේ ස්ථානයට ආපු වන්දනාකරුවෙකුට මේ ප්‍රවේශද්වාරයේ දකින්න පුළුවන් තිබූ දර්ශනය බෙහෙවින්ම සීමිතයි. ඒකට හේතුව තමයි වර්ෂ ගණනාවකට පෙර සදහැවතුන් විසින් විහාරය පිළිසකර කිරීමේ අරමුණින් වරින් වර සිදු කරපු සුණු පිරියම් නිසා නැත්නම් සුණු කර්මාන්ත නිසා මේ මකර තොරණෙත් ඒ වගේම දෙපස බිත්තිවලත් දක්නට ලැබුණු නොයෙකුත් කැටයම් හා සිතුවම් මුළුමනින්ම පාහේ මැකී ගියා. විශේෂයෙන් මේ මකර තොරණේ පහළ අර්ධයත් ඒ වගේම දෙපස බිතුතලත් සම්පූර්ණයෙන්ම වගේ හුණු තට්ටුවකින් වෙහෙලා ගින් තිබුණා. නමුත් මීට මාස කිහිපයකට පෙර ආතුව සිදු කරපු සංරක්ෂණ ක්‍රියාවලියක ප්‍රතිඵල විදියට අද රිදී විහාරයට එන වන්දනාකරුවෙකුට ලැබෙන අත්දැකීම ඊට වඩා බොහොම වෙනස්.
ඒකට හේතුව තමයි අර සංරක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට අනවශ්‍ය හුණු කොටස් ඉවත් කිරීමෙන් එතෙක්කල් සැඟවී තිබූ අප්‍රකට සිතුවම් සමූහයක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබීම. තවමත් මේ සිතුවම් සමූහය ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳ උගතුන් අතර විද්‍යාර්ථීන් අතර ජනප්‍රියත්වයකට පත් වෙලා නැහැ. තවමත් ප්‍රමාණවත් තරම් සාකච්ඡාවකට ලක් වෙලා නැහැ. ඒ නිසා අපි එක් අතකින් සතුටු වෙනවා උරුම යාත්‍රාව තුළින් මේ සිතුවම් මුල් වරට ඔබ වෙත ගෙනීමට හැකියාව ලැබීම පිළිබඳව. ඒ කොහොම වුණත් මේ මකර තොරණ සහ සිතුවම් සහිත බිත්තිය ඇත්තෙන්ම මේ මහලෙනෙහි පිටත බිත්තිය. මහාවංශයේ මේ බිතුතලය පිළිබඳව සැලකුත්තරම් විස්තරයක් සඳහන්ව තිබීම මේවා අධ්‍යයනය කරන හැම දිනාගේම මහත් භාග්‍යයක්. ඒ නිසා මම මුලින් මහාවංශයේ සිංහල පරිවර්තනයේ මේ පිටත බිත්තිය පිළිබඳ දැක්වෙන විග්‍රහය ඔබට සිහිපත් කරලා දෙන්න කැමතියි. මහාවංශයේ පාලි මහාවංශයේ දැක්වෙන විස්තරය එහි සිංහල පරිවර්තනය කියවෙන්නේ මෙන්න මේ ආකාරයට. ඇතුළ කටයුතුකම් කරවා. ඒ කියන්නේ මේ මහලෙන ඇතුලේ සිතුවම් හා ප්‍රතිමා කර්මාන්ත කරලා අවසානයේදී බහැර බිතද මේ බාහිර බිත්තියද පූජා පිණිස ආඋන් වැනි මල් ගත් අත් ඇති භාස්වර වූ දෙව් බඹරූ පෙළද. ඒ කියන්නේ මේ පිටත බිත්තියේ නිර්මාණය කළාලු මල් අතින් ගත්ත දිව්‍ය බ්‍රහ්ම රූප පෙළක්. මොන දිව්‍ය බ්‍රහ්ම රූප පෙළක්ද? පූජා පිණිස ආවා වූ මේ ඇතුළත වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේට පුද පූජා කරන්න මල් අරගෙන දිව්‍ය ලෝක වලින් බැස්සා වගේ පේන දිව්‍ය බ්‍රහ්ම රූප පේලියක් මේ පිටත බිත්තියේ කෙරෙව්වලු. ඒ විතරක් නෙවෙයි මහාවංශය ඊළඟට අපිට කියනවා දැකුම් කටයුතු දර්ශනීය සිත් කලු සිත් ඇද ගන්නා මහත් තොරණක්ද විශාල ප්‍රමාණයේ තොරණක් කළා කිය. දොර දෙපස සිංහ රූ දෙකක්ද මේ දොරටුව දෙපැත්තේ සිංහ රූප දෙකක් කෙරෙව්වා. සෙසු බිත් ඇතුළත් අමනුෂ්‍ය රූපයන්ද කරවා මේ අනෙකුත් බිත්තිවල අමනුෂ්‍ය රූප ආදිය කෙරෙව්වා. මියුගුණ සෑ ආදී ඒ කිව්වේ මහියංගන චෛත්‍ය ආදී උතුම් 12 තැනද බොහොම වටින පූජනීය 12 මස්ථානද සච්චබද්ධ පර්වතයේහි විසිතුරු පද සලකුණ බුදුන් වහන්සේ සච්චබද්ධ පර්වත මස්තකයේ තැබූ ඒ පාද ලාංඡන සටහන දස ප්‍රකාර පාරමී ඒ කිව්වේ බෝසතුන් වහන්සේගේ දස පාරමී හා ත්‍රිවිධ චර්යා පංච මහා පරිත්‍යාගාදී ධර්ම ප්‍රකාශිත බොහෝ ජාතකයන්ද. ඒ විතරක් නෙවෙයි දස පාරමිතා වගේම නොයෙකුත් ජාතක කතා චිත්‍රණය කළා. විසිතුරු සිත්තමින් කරවි. ඊ타මත්ම අලංකාර සිතුවම් වලින් කෙරෙව්වා කියලයි මහාවංශය කියන්නේ. දැන් මේ මහාවංශ පාඨය දන්න මේ මහාවංශ පාඨයේ කියවුව වන්දනාකරුවෙකුට ඒ මහාවංශ පාඨයේ කියවුණු එක් එක් අංග මේ පිටත බිත්තියේ තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි මුලින්ම අවධානයට ලක් කරමු මේ පිටත බිත්තියේ ඉහළම තීරු කිහිපේ. සාමාන්‍යයෙන් මෙතන ඉඳලා බලනකොට PV61 වරම දර්ශනය කරගන්නට අපහසු තරම් උස් මට්ටමකින් පිහිටා තිබෙන චිත්‍ර තීරු දෙකක් ඉහළම කෙළවරේ දකින්න පුළුවන්. ඒවා 12 මස්ථාන නිරූපිත සිතුවම්. වර්ණ බෙහෙවින් මැකිලා ගිහිල්ලා දල ආකෘතියේ පමණක් ඉතුරු වෙලා තියෙනවා වුණාට ඒ ඇතම් ස්ථාන තවමත් අඳුර ගන්න පුළුවන් තරම් මට්ටමකින් පවතිනවා. දැන් මේ පහළ තීරුවේ වම් කෙළවරේම තියෙන්නේ වෘක්ෂයක සටහනක්. අපි දන්නවා 12 මස්ථාන අතර එක් වෘක්ෂයයි තියෙන්නේ. ඒ තමයි මහා බෝධිය. ඒතර මහා බෝධියේ දෙපැත්තේ එක් පැත්තක භික්ෂුන් වහන්සේ නමක්ගේ රූපයකුත් දකුණු පස රාජකීය රූපයකුත් තියෙනවා. ඒ කියන්නේ මහා බෝධින් වහන්සේට රජවරුන්ගෙන් සහ භික්ෂුන් වහන්සේලාගෙන් ලැබුණු නොයෙකුත් පුද පූජා ඒ නිරූපණය කරනවා. ඒතර අපිට එතන ඉඳලා බෝධින් වහන්සේගේ ඉඳලා දකුණු පැත්තට තියෙන ස්ථාන අඳුන ගන්න පුළුවන්. ඒ අනුව ඉහළ තීරුවේ තිබෙන ස්ථානත් මොනවද කියලා අර මහියංගනන් නාගදීපං ආදී ගාථාවේ තියෙන අනුපිළිවෙලට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ තමයි අර මහාවංශයේ කියවුණු උතුම් 12 මස්ථාන
එන අපිට පේනවා මහා වංශයේ මේ පිටතපිත්තිය පිළිබඳව කියවෙන විග්‍රහය පිළිගත හැකි පදනමක පිහිටලා තියෙන බව. 12 මස්ථාන දැක්වෙන චිත්‍රාවලියෙන් පස්සේ තරමක් විශාල ප්‍රමාණයේ පිළිරු 12ක් පමණ දකින්න පුළුවන්. මේ පිළිරු 12ම එකම ආකෘතියකින් යුක්තයි. ඒවා හිටි පිළිම, සමභංග පිළිම. ඒ හැම පිළිමයකම දෙයත් බැඳගෙන සිටින ඉරියව්වකින් අපිට දැర్శණය වෙනවා. නමුත් මහා වංශය අපිට කියන්නේ මොකක්ද? මහා වංශය කියන්නේ බුදුන් වහන්සේට වන්දනා කිරීම සඳහා මල් දරා ගනිමින් සිටින ආකාරයක් පෙන්වන දිව්‍ය බ්‍රහ්මාදී රූප කෙරෙව්වා කියලා. එහෙමනම් ඒ අත්වල රඳවාගෙන සිටින දෑ මල් බව නිසකයි. ඒ නිසා මහා වංශය කියන දිව්‍ය බ්‍රහ්ම රූපාවලිය මේ 12 මස්ථාන වලට පසුව නිරූපණය කරලා තියෙන අවම වශයෙන් අඩි 3ක 3මාරක පමණ උසකින් යුක්ත ඒ ප්‍රතිමා සමූහයේ බව අපිට හිතන්න පුළුවන්. මේ ප්‍රතිමා සමූහය එකිනෙකින් වෙන් කරලා තියෙන්නේ ඉහළ සිට පහළට සටහන් කරලා තියෙන පුෂ්පාවලියකින්. මේ පුෂ්පාවලිය විවිධ හැඩේ විවිධ ප්‍රතිසංඛ්‍යා වලින් යුක්ත විවිධ ප්‍රමාණවල නෙළුම් මල් සමූහයක්. මහනුවර යුගයේදී සිතුවම් එකිනෙකින් වෙන් කිරීමක් දක්නට ලැබෙන්නේ නැතුවා වගේම ප්‍රතිමාත් එකිනෙකින් රාමුවකින් වෙන් කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ඒ ඉතාම කලාතුරකින්. ඒ නිසා මේ ශිල්පීන් එක් ප්‍රතිමාවක් තවත් ප්‍රතිමාවකින් වෙන් කිරීමේ උපක්‍රමයක් විදිහට අර පසුතලයේ අලංකාර කරන්න යොදන මල් රටා යොදා ගත්තා. ඒ නිසා එක් මල් රටාවක් ඉහළින් ඉඳන් පහළට යා කළොත් එක් පිළිමයකින් තවත් පිළිමයක් වෙන් කරන බවක් අපිට පෙන්눔 කරනවා. එයින් පසුව නරඹන්නාගේ ඇස් එකපාරටම යොමු වෙන්නේ මේ විශාල මකර තොරණ දෙසට. දැන් ඔබට පෙන්වා ඇති මේ මකර තොරණ සිංහයන් දෙදෙනෙකුගේ හිස මත පිහිටා තිබෙන ආකාරයකට ඔවුන් නිරූපණය කරලා තියෙනවා. එතකොට මේ තිරස් පුවරු වලට පහතින් තිබෙන සිංහ රූප දෙක මහා වංශයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේවා සිටගත් සිංහ රූප. අපි දන්නවා අනුරාධපුර යුගයේ සිටම සිංහයා රාජකීය සංකේතයක් විදිහටත් සිංහල ජාතියේ සංකේතයේ විදිහටත් විවිධ අවස්ථාවල භාවිතා වුණා. රාජ සභා මණ්ඩප අලංකාර කරන්න, ගොඩනැගිලි පාදම් අලංකාර කරන්න, ගොඩනැගිලි බිත්ති අලංකාර කරන්න, විශේෂයෙන් කොරවක් ගල් අලංකාර කරන්න මේ සිංහ රූපය යොදාගෙන තියෙනවා. දැන් මෙතනදී යොදාගෙන තිබෙන සිංහ රූප ඒ සියල්ලට වඩා වෙනස් වෙන්නේ ඒවා ඉරියව්ව හිටි ඉරියව්වකින් නිරූපණය කරලා තියෙන නිසා. Tamanගේ ශරීරයේ බර පසුපස ගාත් දෙකට දෙමින් කඳ ඍජුව පිහිටුවාගෙන Tamanගේ ඉදිරිපස අත් ඉදිරියට යොමු කර තිබෙන ආකාරයට තමයි මේ සිංහ රූප නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම ඒවයේ මුහුණ පාර්ශ්වගතව දක්වනවා වෙනුවට වන්දනාවට පැමිණ බැතිමතා දෙසට යොමු වෙච්ච ආකාරයට පූර්ණ වශයෙන් ඉදිරිපසට යොමු කරලා තිබෙනවා. ඔවුන්ගේ ඇස් බොහොම විවෘතව දක්වලා තිබෙනවා වගේම ඒවා පලිඟු නැත්නම් වීදුරුමය ගල් වර්ග ඔබවලා වඩාත් සජීවී බවක් නැත්නම් ප්‍රාණත්වයක් ආරෝපණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේදී සිංහයා ශෛලීගත වෙන්න පටන් ගත්තා. ඒ ශෛලීගත භාවය මහනුවර යුගයේ වෙන විට තවදුරටත් වර්ධනය වෙලා සිංහයා පූර්ණ ශෛලීගත ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා සැබෑ සිංහයෙක්ගේ දකින්න තියෙන කේසර, සැබෑ සිංහයෙක්ගේ දකින්න තියෙන කම්පෙති, සැබෑ සිංහයෙක්ගේ දකින්න තියෙන ඇස් මේ සිංහ රූප වලින් අපිට දකින්න බෑ. ඒවා නිර්මාණ ශිල්පියාට අවශ්‍ය ලෙස සකසාගත්ත ශෛලීගත නිරූපණ වෙන නිසා. අද නම් මේ මකර තොරණේ අනික් කැටයම් වලත් මේ සිංහ රූප ආදී ගල්වා තිබූ වර්ණ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ප්‍රධාන රේඛා සහ පසුතල පුරවන්න භාවිතා කරපු තද රතු පැහැය තමයි ප්‍රකටව කැපිලා පේන්නේ. අවශේෂ අවකාශයේ කිරිමැටි පැහැ සුදකින් සහ ඇතැම් තැන්වල අඳුරු කහ පාටකින් යුක්තව දැర్శණය වෙනවා. ඊළඟට මේ සිංහ රූප මත නිර්මාණය කරලා තියෙන ව්‍යාජ කුළුණු විදිහට අපිට පේන මේ සිරස් පූරු මත පාර්ශ්වගත මකර රූප දෙකක් නිරූපණය කරලා තියෙනවා. මකරත් අනුරාධපුර යුගයේ ඉඳලාම අපිට බොහොම හුරු පුරුදු සත්‍යයක් වුණාට තොරන් සඳහා මකරුන් භාවිත කිරීමේ සම්ප්‍රදාය අඩුම ගානේ පොළොන්නරු යුගයෙන් පස්සේ තමයි ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. විශේෂයෙන් මේ සම්ප්‍රදාය ජනප්‍රිය වුණේ ගම්පල යුගයෙන් පස්සේ. දැන් මේ මකර තොරණ පිළිබඳ අපි විශේෂයෙන්
සාකච්ඡා කරන්න ඕනේ. මකර තොරණ සඳහා භාවිත වන ප්‍රධාන සත්ව රූප වන මකරුන් කල්පිත රූප විදිහට අපි සලකනවා. කල්පිතයි කියලා කියන්නේ සැබෑ ලෝකයේ දකින්න නැති සත්ව රූප. මකර නිර්මාණය වෙලා තියෙන්නේ විවිධ සතුන්ගෙන් ලබාගත් කොටස් වල එකතුවක් විදිහට කියලායි කලා විචාරකයෝ කියන්නේ. පැරණි සංස්කෘත ශ්ලෝකවල කොහොමද මකර රූපය නිර්වචනය කරන්නේ කියලා විස්තර කරලා තියෙනවා. ඒවා දැක්වෙන විදිහට ගජේන්ද්‍ර හස්තං ධෘතසිංහ පාදං කරාල දන්තං හනුමද්විනේත්‍රං වරාහ කර්ණං හාදිමත්ස දේහං විචිත්‍රපත්‍රං මකරස්ස භවම් කියලායි කියන්නේ. ඒ කියන්නේ මකරාගේ හිස ගජේන්ද්‍ර හස්තං. හස්තං කියන වචනය අත සඳහාත් ඒ වගේම සොඬ සඳහාත් පාවිච්චි වෙනවා. නැත්නම් හිස සඳහාත් පාවිච්චි වෙනවා. ඒ නිසා ඇත් සොඬක් තමයි නැත්නම් ඇත් හිසක් තමයි මකරාට තියෙන්නේ. ධෘතසිංහ පාදම් මකරාගේ පා යුග සිංහයෙක්ගේ බඳුයි. ඒ නිසා ධෘතසිංහ පාදම් කියලා කිව්වා. කරාල දන්තං මකරාගේ දත් කිඹුල් දත්. නැත්නම් මකරා සඳහා වන දත් කිඹුලන්ගෙන් තමයි අනුකරණය කරලා අරගෙන තියෙන්නේ. ඒ නිසා කරාල දන්තං කියලා කියනවා. පාලි භාෂාවෙන් කරාල කියලා කියන්නේ කිඹුලන්ට. හනුමද්විනේත්‍රං දෙනෙත් වඳුරන්ගේ බඳුයි. නිසා හනුම කියලා කිව්වේ වඳුරන්ට, හනුමද්විනේත්‍රම් කියලා කිව්වේ වඳුරු වැස්. ඊළඟ වරාහ කර්ණං. කර්ණං කියලා කියන්නේ කන් වලට, කන් වරාහ කර්ණං. වරාහ කියලා කියන්නේ ඌරා. ඒතර ඌරු කන් පෙති තියෙනවා. ආදිමත්ස්ස දේහං. සමහර තැන්වල මේක හෘදමත්ස්ස දේහං කියලා සඳහන් කරලා තියෙනවා. ශරීරය මත්ස්‍යයෙකුගේ බඳුයි. මත්ස්‍ය ශරීරයක් තියෙනවා. විචිත්‍රපත්‍රම්. ශරීරයේ කෙළවර විචිත්‍ර පත්‍ර විශේෂයෙන් ලියපත් රට ආදීන් අලංකාර කරලා තිනවා, විචිත්‍ර කරලා තිනවා මකර ස්වභාවය. මේක තමයි මකරාගේ ස්වභාවය. මෙහෙම තමයි පැරණි ශිල්ප ග්‍රන්ථවල මකරාගේ රූපාවලිය වගේ ග්‍රන්ථවල මකරාගේ ස්වරූපය විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ නොයෙක් විහාරස්ථාන වලින් මකර තොරණ ලැබෙනවා, මකර රූප ලැබෙනවා. නමුත් මේ විදිහේ ඊ타ත්ම පරිපූර්ණ, පරිමාණානුකූල, පරිපූර්ණ විචිත්‍ර මකර රූප දක්නට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින්. ඊළඟට අපිට පේනවා මේ මකරුන් මුව අයාගෙන සිටිනවා. ඒ අයාගෙන සිටින මුවෙන් නික්මෙන තීරුවක් මේ මකර තොරණේ මැදගතව තියෙන විශාල මුහුණක් වෙත ඇදී යනවා. මේ මුහුණ අපි හඳුන්වන්නේ කිහිඹි මුහුණ කියලා. නැත්නම් සමහරු කිඹිසි මුහුණ කියලාත් කියනවා. කීර්ති මුඛ කියලාත් මේ මුහුණ හඳුන්වනවා. කලා විචාරකයෝ කියන්නේ මේ මුහුණ වෙන මුකුත් නෙවෙයි, මේ ඉදිරිපස හැරී සිටින සිංහයෙකුගේ මුහුණක් කියලා. සිංහෙක්ගෙන් ගත් මුහුණක් කියලා. එතකොට ඒ සිංහ මුහුණේ විවර වෙච්ච මුවින් අර මකර මුවින් නික්මෙන තීරුව සම්බන්ධ කරලා තියෙනවා. ඔබ ඉතා හොඳින් බැලුවොත් මේ තීරුවේ පසුබිම රතු පහටයි. ඒ තීරුවේ තියෙනවා දෙපසින් මැදයට යොමු වී සිටින සිංහ පේලි දෙකක්. ඒ සිංහයෝ මාරුවෙන් මාරුවට එක් අයෙක් පාර්ශවගතව සිටමින් Tamanගේ ඉදිරි වම් හස්තය ඉහළට ඔසවා සිටින ආකාරයෙන්ුත් දෙවෙනි රූපයේ ඒ ආකාරයෙන්ම සිටමින් නමුත් Tamanගේ මුහුණ පූර්ණ වශයෙන් ඉදිරියට හරවන් සිටින ආකාරයෙන්ුත් තමයි නිරූපණය කරලා තියෙන්නේ. මේ සිංහයෝ දෙපේලියම එක්තරා ස්ථානයකදී සම්මුඛ වෙනවා, හමු වෙනවා. ඒ ස්ථානය නෙළුම් මලක් මගින් සටහන් කරලා තියෙනවා. ඒතර මේ නෙළුම් මලත් හරිම විචිත්‍රයි. ඒ නෙළුම් මල මැද්දේ කෙමින් නික්මෙන දණ්ඩකින් තවත් විශේෂ මලක් පහතට එල්ලෙමින් සිටින ආකාරයක් නිරූපණය කරලා තියෙනවා. මේ මල කලා සැරසිලි අංග අතර හඳුන්වන්නේ සීන මල කියලා. එතකොට මේක මල් දෙකක ඒකාබද්ධ කිරීමකුත් වෙනවා. ඊට පස්සේ මේ තීරුවට පහතින් තියෙන්නේ ලියපත් රටා තීරුවක්. ඊටාත්ම විචිත්‍ර ලියපත් රටා තීරුවක්. අපිට මතක් වෙනවා සඳකඩ පහනේ තියෙන අර ගිනිදැල් වටය, බාහිරින්ම තියෙන ගිනිදැල් වටය, ඒ ආකාරයේ ලියපත් රටාවක් තියෙනවා. එයින් පල්ලෙහෙන් අපිට පේනවා මුතුලැල් නැත්නම් මුතුවැල් රටාවක් නිර්මාණය කරලා තියෙන ආකාරය. ඒතර මේ මකර තොරණේ පසුබිමේ නොයෙකුත් රූප නිරූපණය කරලා තියෙනවා. ඔවුන් Tamanගේ වම් සහ ඇතම් රූප වල Tamanගේ දකුණත් ඉහළට ඔසවා ගනිමින් නිරූපණය කරලා තියෙන විශේෂයෙන් උඩු රැවුල් සහ යටි රැවුල් සහිත උඩුකය
නිරුවත් යටිකය දෝතයකින් සරසා සිටින රූප. පුරුෂ උඩුකය රූප. කවුද මේ? මේ අර බ්‍රහ්ම ලෝකවල වාසය කරන්නා වූ බ්‍රහ්මීන් නිරූපණය කරන්නා වූ රූප. ඒ නිසා මෙතන දේව රූපත් බ්‍රහ්ම රූපත් කියන දෙකම නිරූපණය කරලා තියෙනවා. ඔබට මතක නම් අපි මේ වගේ නිරූපණවල ඊටා කුඩා පරිමාණ දල ආකෘතියක් දැක්කම ඊට පෙර ආතුව වරකවැළඳුව විහාරේ. ඒ විතරක් නෙවෙයි. ඒ මූර්ති වලට අමතරව පසුබිමේ තවත් නොඑක් දේව රූප චිත්‍රණය කරලා තියෙනවා. ඒ අතර ඊටා පැහැදිලිව අඳුර ගන්න පුළුවන් ස්කන්ධ රූප, ඒ වගේම ගණේශ රූප සහ ඔවුන්ගේ වාහන, විශේෂයෙන්ම මයුර සහ මූසික වාහන නිරූපණය කරලා තියෙනවා. මේ පසුබිමත් මහනුවරගේ සම්ප්‍රදායට ගැලපෙන විදිහට රතු පහටින් පුරවලා ඒ පසුබිමේ තියෙන හුදකලා බව නැති වෙන්න අර අපි ඉහළ තීරුවල දැක්ක වගේම නොයෙකුත් ආකාරයේ නොයෙකුත් ප්‍රමාණවල නොයෙකුත් හැඩයන්වල නොයෙකුත් ප්‍රතිසංඛ්‍යාවලින් යුක්ත නෙළුම් මල් රටාවලින් අලංකාර කරලා තියෙනවා. නෙළුම් මල් රටා වගේම සපුමල්, ඒ වගේම වැටකේ මල් මේ අලංකරණ මෝස්තර අතර දකින්න පුළුවන්. ඊළඟට මේ සිංහ රූප වලට පිටිතින් දකින්න තියෙන අඩි 6කට වඩා මදක් වැඩි උස ප්‍රමාණයකින් යුක්ත රූප දෙක නැත්නම් ප්‍රතිමා දෙකත් අපි අවධානය යොමු කළ යුතු ප්‍රතිමා දෙකක්. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ අනුරාධපුර කාලේ ඉඳලම ප්‍රවේශ දොරටු දෙපස මුරගල් නිරූපණය කිරීමේ සම්ප්‍රදායක් තිබ්බා. ඒ මුරගල් වල වඩා පරිණත අවස්ථාවේදී නාගරාජ රූපය එක් වූ ආකාරය අපි මීට පෙර ආතුව විස්තර කරලා තියෙනවා. ඒතර මේ රිදී විහාරයේ ප්‍රධාන ප්‍රවේශයේ දෙපසක් දකින්න තියෙන්නේ ඒ වගේ නාගරාජ ප්‍රතිමා දෙකක්. දෙවන්ත නාගරාජ ප්‍රතිමා දෙකක්. ඔවුන් නාගරාජින් බව සංකේතවත් කරන්න, නැත්නම් මනුෂ්‍ය රූපයෙන් සිටින නාරජවරුන් බව සංකේතවත් කරන්න ඔවුන්ගේ හිස වටා පෙන ගොබ පහකින් සමන්විත නැත්නම් විදහාගත් පෙන පහකින් සමන්විත පෙන ගොබේ දක්වා තිබෙනවා. ඊට අමතරව ඔවුන්ගේ හිස අර මහනුවරගේ රාජකීය රූප නිරූපණයේදී බහුලව භාවිතා කරන චත්‍රාවලියක ස්වරූපය ගන්න. එකකට එකක් කුඩා වී යන චත්‍රාවලියක ස්වරූපය ගන්න ඔටුන්නකින් සමන්විතයි. ඒ විතරක් නෙවෙයි. මේ රූපවල වමතේ සහ අනෙක් රූපයේ දකුණතේ ඊට කුඩා ප්‍රමාණයේ පුන්කලසක් දකින්න පුළුවන්. දැන් අපි දන්නවා අනුරාධපුර සහ පොළොන්නරු යුගවල මුරගල් වල පුන්කලස ඊ타ත්ම පරිමාණානුකූලව කැපී පෙනෙන ආකාරයෙන් විස්තරාත්මකව නිරූපණය කළා. නමුත් මේ ස්ථානයේ දකින්න ලැබෙන මේ ద్వාරපාල රූපවල නැත්නම් මේ නාගරාජ රූපවල ඔවුන් දරා සිටිනා වූ පුන්කලස අතිශය කුඩායි. පරිමාණානුකූල බවක් පෙන්눔 කරන්නේ නැහැ. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ට අවශ්‍ය වූයේ ద్వාරපාලයන්ගේ එක් අතක පුන්කලසක් දරා සිටිනවා කියන දේ නිරූපණය කිරීමට පමණයි. අනෙක් පැත්තෙන් ඔවුන් අසමත් වුණා මේ ස්ථානයේ තිබෙන අවකාශයට අනුව පුන්කලස් ආදී පරිමාණය කළමනාකරණය කරන්න. ඒ විතරක් නෙවෙයි. මේ ద్వාරපාල රූපවල දකුණතේ සහ අනෙක් රූපයේ වමතේ රැඳී සිටින මේ වල් විදුනාවත් අපි අවධානයට ලක් කළ යුතුයි. අනුරාධපුර යුගයේ මුරගල් වල නැත්නම් පොළොන්නරු යුගයේ මුරගල් වල වල් විදුනාව ඊට පහළ පාද මට්ටමේ සිට ඔවුන්ගේ උරහිස් මට්ටම දක්වා විකාශය වෙන විශාල ප්‍රමාණයේ වල් විදුනාවක්. නමුත් මේ වල් විදුනා කෙනෙක්ට පහසුවෙන් නොපෙනෙන මට්ටමේ ඉතා කුඩා ඒ වගේම වෙහෙස වී වැළිය යුතු මට්ටමින් නිරූපණය කරලා තියෙනවා. ඒකෙන් තේරුම් ගන්න වෙන්නේ අපිට මේ ශිල්පීන්ට වැඩි අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේ නාගරාජ රූපවල පුන්කලස් හෝ වල් විදුනා වන්දනාකරුවන්ගේ අවධානයට ලක් කරවන්න. ඒ නිසා මේ රූප අර එතෙක් පවත්වාගෙන ආපු සම්ප්‍රදාය ගරු කිරීමක් වශයෙන් නිරූපණය කළා මිසක් පරිමාණානුකූල නිරූපණයක් විදිහට පෙන්눔 කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබුණේ නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ. මේ මකර තොරණට දෙපසින් තියෙන බිත්ති පිළිබඳව මම මුලින් සඳහන් කළා. ඒ බිත්ති ඊටා මෑත කාලයේ කරපු සංරක්ෂණවල ප්‍රතිඵල විදිහට දැන් සිතුවමින් පිරී ගිය බිත්ති බවට පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් අපිට එක් එක් සිතුවම් වෙන වෙනම අඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවා බෙහෙවින් විනාශ වී ගොස් තිබෙන නිසා. එහෙත් මහනුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායනට අනුකූලව ඒවා නිර්මාණය කර තිබූ බවත්, පසුතලයේ රත් පැහැයෙන් පුරවා තිබූ බවත්, ඒ වගේම නෙළුම් මල් ආදීන් පසුතලයේ පුරවා තිබූ බවත්, අඛණ්ඩ කතන සම්ප්‍රදාය අනුගමනය කළ බවත් තේරුම් ගන්න මේ සිතුවම් ශේෂ කිහිපය වුණත් ප්‍රමාණවත්.
මහා වංශයේ සඳහන් කරලා තිබෙන පරිදි මේ සිතුවම් වල අන්තර්ගතයට අයිති වෙන්නේ දසපාරමිතා සහ නොයෙකුත් ජාතක කතා. ඒ කොහොම වුණත් ඒ සිතුවම් කැබලි කිහිපය අපිට වැදගත් වෙනවා මේ විහාරස්ථානයේ 18 වෙනි සියවසේදී. ප්‍රසංස්කරණය කරන අවස්ථාවේදී බිත්තිවල ඇඳ තිබූ ජාතක කතා සහ දශපාරමිතා දැක්වෙන චිත්‍රාවලියක් විදිහට. මීට පෙර ආතුව රිදී විහාරය ගැන ලියූ ඇතැම් උගතුන් රිදී විහාරය හඳුන්වා තිබුණේ එකම ජාතක කතාවක්වත් දකින්න නැති විහාරස්ථානයක් විදිහට. නමුත් ඒ අදහස සාවද්‍ය බව මේ දැන් මතුවලා තියෙන සිතුවම් අවශේෂ වලින් අපිට දැනගන්න පුළුවන්. මෙන් පසුව අපිට තිබෙන්නේ මහලෙන අභ්‍යන්තරයට ගමන් කරලා ඒ අභ්‍යන්තරයේ දකින්න තිබෙන සිතුවම් සහ මූර්ති පිළිබඳ අධ්‍යයනය කරන්න. නමුත් ඒ සඳහා අපිට අදට ලැබී තිබෙන කාල සීමාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා මීළඟ කොටසින් මහලෙනේ අභ්‍යන්තරය ඔබට ඉදිරිපත් කිරීමේ පොරොන්දුව ඇතිව අදට ඔබගෙන් සමුගන්න අපිට අවසර දෙන්න. ලබන සතියේ තවත් උරුම යාත්‍රාවකින් ඔබ හමු වෙන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.